ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ගුවන් ගමන් බලපත්‍රයක් රජයේ රහස් ලේඛනත් මුද්‍රණය රජයේ මුද්‍රණාලයෙන් පමණයි. අටලු ගමදී පොලිසියට පහර දුන් 5ක් බලංගොඩදී පොලිස් දැලේ. පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමියනුත් දැන සිටියාද? හරීන්ගෙන් කොමිසමට ප්‍රශ්නයක්. මිෂෙල්ගේ ලංකාවේ මානව හිමිකම් වලට එරෙහි ප්‍රකාශයට නිසි පිළිතුරු. ලොව පුරා කොරෝනා රෝගීන් ගණන කෝටි 3ක් තික්මවයි. දේශීය ප්‍රවෘත්ති. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මදුරව්‍ය ජාවාරමක් වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්ට පහර දුන් කාන්තාවක ඇතුළු 5 දෙනෙකු බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශීන් පලාකු සැඟව සිටි කාන්තාව ඇතුළු සැකකරුවන් 5 දෙනා අද අලුයම අත්අඩංගුවට ගැනුනේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ සැඟව සිටියේදී. කල්තොට තංජන්තැන්න ප්‍රදේශයේ මෙම සැකකරුවන් සැඟව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව එම ස්ථානයට පොලිසිය පැමිණි අවස්ථාවේදීද එම සැකකරුවන් පලා යාමට උත්සාහ දැරුවද වහම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කේරළ කංචා කිලෝ 11ක් සමග සැකකරුවෙකු කිලිනොච්චිය ಭಾರತೀಪುರಂ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මේ අතර දකුණු පළාත් සුරාබදු මෙහෙයුම් විශේෂ ඒකකයේ කළ වැටලීමකදී ගංජා සමග සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල වංචාවල පොද්දල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ. මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් තිස්සමහාරාම බෙරළිහිල හා මඩු පණ්ඩිවෙට්ටුවන් ප්‍රදේශවලදී සොයාගෙන තිබෙනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ ගිනි අවිය ළඟ තබාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. නැගෙනහිර පළාතේ පවතින ගැටලු සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතොදිස්ත සභාවේ පූජක පියතුමන් සහ රජයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේදී තිරුක්කෝවිල් කල්මුණි හා අම්පාර යන ප්‍රදේශවල පාසල් නිවාස රෝහල් ගමනාගමන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. අම්පාර නගර සංවර්ධනයේ ඇඟලුම් හා වෙනත් කර්මාන්ත ශාලා සහිත කාර්මික පුරවරයක් ඇති කිරීම, පසුගිය කාලේ නැවතී ඇති ගමනාන්ත දක්වා නව බස් රථ සේවා ආරම්භ කිරීම, දේවස්ථාන නියාමනයක් සහිතව ගොඩනැගීම, කිතුණු ආගමික ගුරු පුරප්පාඩු පිරවීම හා දරුවන් කිතුණු පාසල් වලට ඇතුළත් කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට PSM චමීර සිල්වා පියතුමා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරියගේ අදහස් දැක්වීම අත්නෝමතික සහ උපකල්පන මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළා. Next speaker is Sri Lanka. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි වැඩ බලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ සභාපතිනේ දයානි මෙන්ඩිස් මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 45 වෙනි සැසිවාරය අමතමින් මේ බව ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන 50 කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කර විවාද කරනු ඇති බවද එහිදී සියලුම පාර්ශ්වකරුවන්ට තම අදහස් සහ මත ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. The draft 20th amendment to the Constitution will be discussed and debated following a complete democratic process where all stakeholders will have the opportunity to present their views. විදෙස් ගමන් බලපත්‍ර සහ රජයේ අනෙකුත් රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් පමණක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතායි මේ බව ප්‍රකාශ කළේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
වන්පලපත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපීමට පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා දීලා තියෙනවා. ඒ අනුමැතියත් එක්ක පෙළක් තියෙනවා රහස්‍ය මුද්‍රණය පිටු රටින් කරන ඒවා නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ඒ සියලු දේවල් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා විදුලි පරිභෝජනය 2020-30 වෙනකොට 70%ක්වත් අවමන වශයෙන් පුනර්ජීවන බලයෙන් විදුලි බලය ලබා ගැනීමේ වැඩපිළිවෙලට මේ වෙනකොට ප්‍රමුඛත්වය ලබා දීලා කටයුතු කරමින් යනවා. ඒ වගේම ආනයනය කරන ඖෂධ අවම වශයෙන් 50%ක්වත් ආරම්භයක් හැටියට ඒ ඖෂධ මෙහි නිෂ්පාදනය කිරීමට ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්තියක් නාගරික මධ්‍යම පාන්තික ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා 6.2.25 පොලියට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කටයුතු කරනවා. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ යන්ත්‍රෝපකරණ සහ එහා අදාළ භාණ්ඩ රටට ගෙන්වීමේදී සෙස් බදු ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ වගේම තමයි සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස් බදු ඉවත් කරන්නටත් සමහර පාවහන් නිෂ්පාදන සහ අවශ්‍ය කොටස් සහ බල්බ සහ නම්මිශිලි ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස් බදු පැනවීමටත් එම යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ළමයින් හැටියට ගැනෙන්නේ වයස 14ට වඩා අඩු දරුවන් පමණයි. 16ට වඩා වැඩි දරුවන් සඳහා කරන අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුවුන් සිරගත කිරීමක් කරනවා. පුනරුත්ථාපනය කරන්නේ නැතුව එම වයස් සීමාව අවුරුදු 14 සිට 18 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිනවා. යටතේදී ඉදිරි කාලයේදී වයස 18ට වඩා අඩු ළමයින් ලෙසත් ඔවුන් විසින් කරන වැරදි සඳහා ඔවුන්ව සිරගත කිරීම නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිනවා. සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. වෙන සංශෝධන සම්බන්ධයෙන් ගැසට් එක නිකුත් කර අධිකරණ ඇමතිවරයා එතුමාගේ යම්කිසි ප්‍රශ්න කිරීමේකදී එතුමා කියනවා අන්තර්ගතය සහ මේ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ කියලා. Taman නොදැනුවත් එහෙම ගැසට් නිකුත් කරන්න පුළුවන් ද ඇමතිවරුන්ට? නෑ එතන අදහස් කරේ එහි වගකීම සම්බන්ධව. ඒතර වගකීම ගන්න කියලා වගකීම ගන්නවා ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. ඒක තියෙන විවිධ ගැටලු අල්ලගෙන කැබිනට් එකේ ඒක අනුමත කරපු අමාත්‍යවරුන්ම යම් ගැටලුකාරී තත්ත්වයක් මතු කරන්නේ. නැතිදී අපිට අවශ්‍ය වෙනවා නම් යම් සංශෝධන ඉදිරිපත් කරන්න බොහොම පාරිශුද්ධව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ නෙමෙයිද අවසාන මේ එකඟතාවය? නෑ කැබිනට් මණ්ඩලයේ තමයි සාකච්ඡා කරන්නේ. ජනතාවට දීපු ප්‍රතිඥාව අනුව අපි හැකි ඉක්මනින් 19 අහෝසි කරලා 20 ගේන අතරතුර සමස්ත සංශෝධනය සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතිනවා. එයත් හැකි ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාජ වීසා මගින් විදේශගත වීමට උත්සාහ කළ 12 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා. මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. කිරිබත්ගොඩ, පමුණුගම, කෑගල්ල, මාවනැල්ල, පොල්ගහවෙල, නුගේගොඩ සහ පිළියන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ විදේශගත වීමට උත්සාහ දරා තිබෙන්නේ. ඔවුන් පිරිස විදේශගත කිරීමට සැලසුම් කර කාන්තාවද අත්අඩංගුවටගත් පිරිස අතර වනවා. එම කාන්තාව කන්දවත්ත බත්තරමුල්ල ප්‍රදේශයේ භාෂා පුහුණු සහ වීසා ලබා දෙන ආයතනයක්ද පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් මේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී කටයුතු සැලසුම් කළ කාන්තාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අනෙක් පිරිස රුපියල් ලක්ෂ 6 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. මාර්ග අනතුරු වලින් දෛනිකව සැලකිය යුතු පිරිසක් මේ යාම සහ ආබාධ සහිත වූවන් බවට පත්වීම සමාජයට බරපතල ගැටලුවක්. ඔවුන්ගේ පෞල් සංස්ථාවට පමණක් නොව සමස්ත රටටම එය දැනෙන කාරණයක් වනවා. දිවයිනේ දිනකට මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ නිරපරාධී මිය යනවා. 20 දෙනෙකුට ආසන්න පිරිසක් දිනපතා ආබාධිත තත්වයට පත්වීම ගැටලුව තවත් බරපතල කිරීමක්. නොහික්මුණු රියදුරන්ගේ ක්‍රියාකලාපය මෙම අවාසනාවන්ත තත්වයට බෙහෙවින් හේතු වී තිබෙනවා. පසුගිය වසරේ මාරක රිය අනතුරු 2688ක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලයන් 2851 දෙනෙකු මිය ගියා. එමෙන්ම මෙම වසරේ ජනවාරි 1 වනදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා අනතුරු සිදු කර පලා යාමේ සිද්ධීන් වලින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගියා. පදිකීන් 391 දෙනෙකු, යතුරු පැදිකරුවන් 505 දෙනෙකු, පසු පැදිකරුවන් 88ක්, රියදුරන් 109 දෙනෙකු, මගින් 177 දෙනෙකු, පාපැදිකරුවන් 106 දෙනෙකුද මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා. මහමග අනතුරු සිදු කර පලාගේ රියදුරන් හේතුවෙන් ආබාධිත තත්වයට පත් වූ අයට හා මියගිය අයගේ ඥාතීන් සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් වන්දි පිරිනැමුණේ ඔවුන්ට යම් සහනයක් වීම සඳහායි. වන්දි ප්‍රදානය සිදු වුණේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
මම හිතන්නේ මේ රටේ මහජනයාගෙන් භාගයක්වත් දන්නේ නැහැ මාර ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවක් තියෙනවා කියලා. බැරි වෙලාවත් වාහනයකට කෙනෙක් අනතුරක් පැටලලා මිය ගිහිල්ලා ඒ වාහනය හොයාගන්න බැරි වුණොත්, ඒකට විත්තිපාර්ශ්වය හොයාගන්න බැරි වුණොත්, ඒ පවුල අසරණ වුණොත් පොලිසිය වාර්තාවත් එක්ක සංසන්දන ඒ අය වෙනුවෙන් වන්දි ගෙවන්නේ. මේ රටේ මාර්ග නීති රීති සකස් කරන්න, මාර්ග නීති සීති කඩන අය අවම කරගන්න, ඒ පිළිබඳව දැනුවත් කරන්න, අධ්‍යයනය කරන්න මේ ජාතික සභාව මගින් කටයුතු කරන්න. ඕසෝන් වින රැක ගැනීමට වැදගත් තීරණ කිහිපයක් ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. පරිසරයට හානි කරන්නන්ට නිසි දඬුවම් ලබා දීමට කිසිසේත් පසුබට නොවන බවයි ඊයේ පැවති ඕසෝන් දින ජාතික උත්සවයට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවයේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අමාත්‍ය සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර ඕසෝන් ස්තරයේ සුරකීමේ දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය හරිත ඒකකයක් ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාතික පරිසර සංරක්ෂණ වගකීම ලෙස එය නම් කර ඇති බවයි විපක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. සමගි ජන බලවේගය තීන්දුව කරා වෙනමම හරිත ඒකකයක් විපක්ෂ නායක කාර්යාලය තුල ස්ථාපනය කරන්න. හරිත ඒකකයක් ස්ථාපනය කරනවා පමණක් නොවේ, අපි ජාතික හරිත ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් සක්‍රීය ප්‍රායෝගික හරිත ව්‍යාපාරයක් දියත් කිරීමේ ගමන, පරිසරය සුරක්ෂා කිරීමේ ගමන, වන වෘක්ෂලතා සංරක්ෂණය කිරීමේ ගමන අපි ආරම්භ කරමු. අපේ මේ වැඩසටහන අපි හඳුන්වන්නේ ජාතික පරිසර සංරක්ෂණ වගකීම හැටියට. ටින් මාළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන මාළු අස්වැන්න මෙරට මුහුදු සීමාවෙන් නෙලාගත හැකි බැවින් ටින් මාළු කර්මාන්තයේදී එම අස්වැන්න යොදා ගන්නයි දීවර ජනතාව සහ ව්‍යාපාරිකයන් ඉල්ලා සිටිනවා. මෙරට මුහුදු කලාපයේ ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. එම මාළු යොදා ගනිමින් ටින් මාළු කර්මාන්තය පවත්වාගෙන යා හැකියි. මෙරට දීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න යොදා ගනිමින් ටින් මාළු නිෂ්පාදනය සිදු කරන ලෙසයි දීවර ජනතාව හා දීවර වෙළඳුන් ඉල්ලා සිටින්නේ. එසේ කිරීමෙන් විදේශයන් වෙත යන විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. අපිට හොඳ පාලන මිලක් දෙනවා නම් ස්ථිරම වශයෙන් අපිට පුළුවන් හොඳ මිලකට මේ කුඩායලේ මාළු මිලදීගෙන එහාට ලබා දෙන්න. ටින් මාළු පිටරටින් ගෙන්නන්න ඕනේ නැහැ. සැමන් මාළු ඕන තරම් මේ ලංකාවේ මුහුදේ තියෙනවා. අපේ මාළු වලට මිලක් නැහැ පිටින් ටින් මාළු ගෙන්නනකොට. නොයෙකුත් දුෂ්කරතා මැද්දේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන දරුවන් පිරිසක් පිළිබඳව මහනුවර යාලේගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. යාලේගොඩ පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමිනුයි ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ කටයුතු සිදුවන්නේ. දරුවන් 150 දෙනෙකු පමණ මෙහි දහම් අධ්‍යාපනය ලබනවා. නොයෙකුත් දුක් ගැහැට විඳමින් ප්‍රදේශයට මෙන්ම දිස්ත්‍රික්කයට ජයග්‍රහණ රැසක් හිමි කර දීමට එම දරුවන් සමත්ව සිටිනවා. පාසල තුලින් ළමයින්ට අවශ්‍ය කරන පුහුණු කිරීම සිදු කරනවා. ඒ වගේම ඔළුව හදනවා. නමුත් හදවත පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි හදවත පෝෂණය කරන වැඩ තමයි අපි දහම් පාසලෙන් කරන්නේ. ඒ සඳහා අපිට අවශ්‍ය අවම පහසුකම් මැද්දී මේක කරගෙන යන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් පහසුකම් ටික සකස් කරලා දෙන්න මීට වඩා හොඳට මේ දහම් පාසලේ කටයුතු ඉදිරියට කරගෙන යන්න අපිට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඒ සඳහා අපේ දහම් පාසලට ඇත්තටම ඩෙස්පුටු අඩුපාඩුකම් තියෙනවා. ගුරුවරුන්ට ගුරු මේස ගුරුපුටු නැහැ. ගොඩක් අය බෝධිය තමයි වැඩ කරන්නේ. ඒ වෙලාවට එහෙම දෙට යන්නත් බෑ. පන්ති කාමරවල අඩුපාඩු තියෙනවා. ළමයිකට අකුරල් ලියන හැටි කියලා දෙන්න නැහැ. ගාථාවක් හරියට ලියන්න කියලා දෙන්න කළු ලෑලි එහෙම මොකුත් අපට නැහැ. ඉතින් ළමයි දක්ෂයි. නේ ළමයින්ට ඉඳ ගන්න නැහැ. කළු ලෑලි නැහැ. වැසිකිලි අභාවයට ගිහිල්ලා තියෙන්නේ. පිට ඩෙස්පුටු නැහැ. කළු ලෑල්ලක් නැහැ. වැස්ස දවසට එහෙම සීතලයි පැදුරු දාගෙන බිම ඉන්නේ. ගොඩක් දක්ෂ නංගිලා මල්ලිලා ඉන්නවා. ගමේ නෑද පිරිස ගොඩක් උදව් කරනවා. අපේ දහම් පාසලේ කටයුතු පවත්වාගෙන යන්න. විවිධ දුක් ගැහැට මැද්දේ දහම් අධ්‍යාපනය ලබා දැහැමි පුරවැසියෙකු වීමට වෙරදරන මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ඔබටත් දායක විය හැකියි. නන්ද කෙනෙක් මාම කෙනෙක් ඇවිල්ලා උදව් කරනවා නම් ගොඩක් හොඳයි අපිට.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙර දැනුවත්ව සිටියේදැයි විශේෂ විමර්ශනයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටි ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ තමන් බදුල්ලේ රැඳී සිටි අතර තමන් ඇමතු සහෝදරිය මල්ලි අපි පල්ලේ යන්න හිටියේ කින්ස්බරි හෝටලෙට යන්න හිටියේ තාත්තා ඊයේ රෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සඳහන් කළ බවයි. එම අවස්ථාවේම තමන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා සර් මාර වැඩේ අපේ තාත්තා කලින් දැනගෙන ඉඳලා යයි පැවසූ බවද මන්ත්‍රීවරයා කියා සිටියා. පසුව කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි තම පියා හමු වී ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත් වූයේ කෙසේදැයි විමසූ විට තමුසට වඩා ගොඩක් දේවල් මම දන්නවා යනුවෙන් පමණක් පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. අදාළ කාලයේ තුල පෞද්ගලික හේතුවක් මත තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග යම් සම්බන්ධතාවක් පැවැත්වූ අතර එම නිලධාරියෙකු පෙර දැනුවත් කිරීම සිදු කළේදැයි සැක සහිත බව ඔහු කියා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයෙන් නන්දලාල් නමැත්තෙකු හඳුනන්නේදැයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තැනැත්තෙකු නොහඳුනන බවයි. පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයෙන් නන්දලාල් සමග හරින් ප්‍රනාන්දු මහතාගේ පියා තප්පර 356ක දුරකථන සංවාදයක නිරත වී ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්සේ හෙළි වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ. වනතවිල්ලුව පුපුර ද්‍රව්‍ය සොයා ගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදීන් නමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසෙකුඩාගේ අවස්ථාවට මෙම නන්දලාල් නමැත්තා සහභාගී වී සිටි අතර ආමි මොහිදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකථනයේ තිබී සොයාගත්තේ නන්දලාල් නමැත්තාගේ ඡායාරූපයක් බවයි මෙහිදී හෙළි කෙරුණේ. මාධ්‍ය හමුවේ තමන් කළ ප්‍රකාශය දේශපාලනිකව මඩ ගැසීමට අවභාවිත කළ බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ කොමිසම ප්‍රශ්න කළේ ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් ප්‍රචාරය කර තිබුණේද යන්නයි. තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර එසේ නම් දෙකින් දිගටම මාධ්‍ය විවේචනය කිරීම සාධාරණ දැයි විනිසුරුවරයා ප්‍රශ්න කළා. මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශව දැනුවත්ව සිට ඇති බවට කරුණු හෙළිව ඇති පසුබිමක පල්ලියේ පමණක් කිසිවක් නොදැන සිටි බවට තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. සෑම වසරකම පාස්කු ඉරිදින උදෑසන දිව්‍ය පූජාව පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාදැයි සෙවීමට විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා. අගරාධගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අගරාධගුරු හිමියන් සෑම වසරකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවයි. පසුගිය වසරේද අප්‍රේල් 20 වෙනි දින මධ්‍යම රාත්‍රියේදී කාදිනල් හිමිපාණන් කොටහින ශාන්ත ලුසියා දේව මැදුරේදී එම දිව්‍ය පූජාව පැවැත්වූ බවද නීතිඥවරයා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ තමන් නොදැන සිටි අතර තමන් කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආපමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේයයි පිළිගන්නා බව හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා. මෙතන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ දැනුවත් වීම සහ ඒ සියලු දේ ගැන තමයි හැව්වේ. ඉතින් මම අද කතා කරේ ඇත්තටම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම දැනන් හිටියේ නෑ මට ආපු දුරකථන හැමතුන් ටික ඒ සියලු දේවල් හරියට වැටලා තිබුණා. ඒ නිසා තාත්තට දුරකථන හැමතුම ඇවිල්ලා තියෙන කාගෙන්ද කියන එකත් උසාවිය හොයාගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නේදී අර කතාවක් තියෙනවා ලෙඩා මරණත් බඩ සුද්ධයි කියලා මට ගහන්න ඕන මට ටික ඔක්කොම අවශ්‍ය මිනිස්සු ගැහුවට අද ඇත්තටම මේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. කවුද පියා අපේ අක්කට කතා කරාද මට කතා කරාද කොහොමද මේ සිදුවීම වුනේ මගේ දීපු සාක්කිය සමානව ඒ සියලු දේ අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම කනගාටු වෙන්නේ නැහැ. නැවතත් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති समस्त गोलीय कोविड आसदितයන් සංඛ්‍යාව අද කෝටි 3 ඉක්මවා ගියා. ඒ අනුව එම සංඛ්‍යාව 3,36,868ක් ලෙසයි දැක්වෙන්නේ. මෙවන විට කොවිඩ් ගෝලීය මරණ සංඛ්‍යාව 9,40,092ක්. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.